අපි ගිය සතියේ කතා කරා ඉයුජිනෝල් නිස්සාරණය කතා කරා. ඊළඟට ආඩතෝඩ කොළ වලින් ඇල්කලොයිඩ් නිස්සාරණය කතා කරා. ඊළඟට ආයෙ කතා කරා කැෆේන් නිස්සාරණය. මෙන්න මේ අවස්ථා තුනම කතා කරා. අපි දැන් මේ ගන්න දේවල් ගොඩාක් වෙලාවට දෙන්නේ අශුද්ධ ඵල විදියට. එතකොට ඒ අශුද්ධ ඵල පිරිසිදු කිරීම සඳහා එක ක්‍රමයක් විදියට පුනර්ස්පටිකීකරණය කතා කරා. ඊට අමතරව යොදා ගන්න පුළුවන් ශිල්ප ක්‍රම ගණනාවක් තියෙනවා. ශාකසාර නිෂ්පාදනයේදී නිස්සාරණය කරනු ලබන අශුද්ධ ඵලය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්න ලබන ශිල්ප ක්‍රම මොනවද කියලා අහන්න. එතකොට භාවිතා කරන්න පුළුවන් ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පෙරීම. ඒක අපිට භාවිතා කරන්න පුළුවන් එක්කෝ සාමාන්‍ය ගුරුත්වයේ යටතේ පෙරීම, එහෙම නැත්නම් චූෂකයක් භාවිතා කරලා පෙරීම. දෙවෙනි ක්‍රමය තමයි යාන්ත්‍රිකව වෙන් කරනවා. හලලා වගේ දෙයකින් වෙන් කරගන්නවා. යාන්ත්‍රිකව වෙන් කරගෙන. තුන්වෙනි එක අපි කතා කරා ආසවණය කියන එක යොදා ගන්නත් පුළුවන්. ආසවණය. ඊළඟට පුනර්ස්පටිකීකරණය. පුනර්ස්පටිකීකරණය. එහෙම නැත්නම් යොදා ගන්න පුළුවන් වර්ණ ලේඛ ශිල්පය. එනම් මිශ්‍රණයක පවතින සංඝටක ඒවා එකිනෙකට වෙන් කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් තියෙනවා. එකක් තමයි පෙරීම, දෙවෙනි එක යාන්ත්‍රිකව වෙන් කිරීම, තුන්වෙනි එක ආසවණය, හතරවෙනි එක පුනර්ස්පටිකීකරණය, වර්ණලේඛ ශිල්පය. මේකෙන් අපි වැඩිපුර අවධානයක් යොමු කරන්නේ වර්ණලේඛ ශිල්පය ගැන කතා කරන්න. නම් බලන්න පළවෙනි එක ශාකසාර නිෂ්පාදනයේදී නිස්සාරණය කරනු ලබන අශුද්ධ ඵලය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්න ලබන ශිල්ප ක්‍රම මොනවාද? එයා ගන්න වෙන්නේ මේ කියන ශිල්ප ක්‍රම පහම. පෙරීම, යාන්ත්‍රිකව වෙන් කිරීම, ආසවණය, පුනර්ස්පටිකීකරණය, වර්ණලේඛ ශිල්පය. මෙන්න මේ පෙරීම අපිට කරන්න පුළුවන් ආකාර දෙකකට එකක් තමයි ගුරුත්වයේ යටතේ පෙරීම. ගුරුත්වයේ යටතේ පෙරීම. අනිත් එක තමයි රික්තකයක් යටතේ පෙරීම. ගුරුත්වයේ යටතේ පෙරීම, අනිත් එක තමයි රික්තකයක් යටතේ පෙරීම. ගුරුත්වයේ යටතේ පෙරීම, එහෙම නැත්නම් රික්තකයක් යටතේ පෙරීම. මේකත් ඔතනම දාගන්න.
ඊගොල්ලෝ අහනවා මිශ්‍රණයක වූ සංඝටක කුමන භෞතික ගුණ උපයෝගී කරගනිමින් වෙන් කරනු ලබයිද කියලායි අහන්නේ. දැන් අපි හිතන්නකෝ දැන් නම් ගෙවල් වල හාල් කරන්නේ නැහනේ. ඉස්සර හාල් ගෙනල්ලා නෑමිලියෙන් හාල් කරන්න ඕනේ. දැන් ඒව නෑ ඔක්කොම ගල් වැලි පිදුරු අරවම ඔක්කොම අයින් කරපුවා තමයි එන්නේ. එතනකො ගෙදර ගෙනල්ලා හාල් කරනවයි කියන. එතකොට අපි හාල් ටික වෙන් කර ගන්නවා අපද්‍රව්‍ය වලින්. මොකද්ද උපයෝගී කරගන්නා භෞතික ගුණය? මොකද්ද උපයෝගී කරගන්නා භෞතික ගුණය? ඝනත්වය කියන එකනේ. ඒතර ඝනත්වය කියන එක තමයි උපයෝගී කරගන්නේ. දැන් හාල් කරද්දී ගල් කැටේම තිබ්බොත් ඒවයේ ඝනත්වය වැඩිින්න ඒව මොකද වෙන්නේ? නෑ බිලිය පතුලට යනවා. හාල් වල ඝනත්වය ගල් වලට සාපේක්ෂව අඩු ඉඳයි උඩේ තියෙනවා. ඊළඟට ඔය වී පොතු වරමුව තිබ්බොත් ඒවයේ ඝනත්වය මොකද වෙන්නේ? තවත් අඩුයි. ඒතකොට ඒව හාල් වල මතු පිට පා වෙනවා. එහෙනම් භෞතික ගුණයක් තමයි. දැන් මිශ්‍රණයේ තියෙන මොනවාද? හාල් තියෙනවා. ගල් වැලි තියෙනවා. 10 පොතු අරමුව තියෙනවා. එතකොට මේ මිශ්‍රණයෙන් තියෙන සංඝටක දෙක එකිනෙක වෙන් කර ගැනීම සඳහා යොදා ගන්නා භෞතික ගුණාංගය තමයි ඝනත්වය කියන්නේ. ඔය විදිහටම යොදා ගන්න පුළුවන් ද්‍රව්‍යතාවය කියන එක. දැන් අපි එදා කතා කරා පුනර්නිස්පටිකීකරණය. පුනර්නිස්පටිකීකරණයේදී යම් කිසි සංයෝගයක් ඒ ද්‍රාවකයේ උණුසුම් අවස්ථාවේදී තියෙනවා. හැබැයි ද්‍රාවකයේ සීතල අවස්ථාවේදී මොකද වෙන්නේ? කෙටි ගහනවා. ඒ කියන්නේ ස්පටික හැදෙනවා. එහෙනම් ද්‍රව්‍යතාවය කියන එක උපයෝගී කරගන්න පුළුවන්. ඊළඟට ආයෙ මොකද්ද ගන්න පුළුවන් අපි? සාමාන්‍ය එදිනදා ජීවිතේදී ඝනත්වය, ද්‍රව්‍යතාවය ඊළඟට අපි උපයෝගී කරගන්න පුළුවන් තාපාංකය. දැන් ආසමනීය වගේ එකේදී තාපාංකය යොදා ගන්න. දැන් ඔයගලන්ට මේ සැරේ අර පේපර් එක මම දැම්මා PDF එක. ඒකෙදි ඔයගොල්ලන්ට තියෙන්නේ නැති අර උත්ප්‍රේරක පරිවර්තක වලට මම සම්බන්ධ කරා මෝටර රථයක අපවාහන කියන්නේ අපවායු පද්ධතිය සම්බන්ධයෙන්. උඩ ඒවා හිතලා ලියන්න තියෙනවා. ඒ වගේම මේ පාඩෙමනොත් හිතලා හදන්න පුළුවන් ඔන්න ඔය කියන කොටස අල්ලලා. මිශ්‍රණයක වූ සංඝටක කුමන භෞතික ගුණ උපයෝගී කරගනිමින් වෙන් කරනු ලබයිද කියන එක අල්ලලා හදන්න පුළුවන් ප්‍රශ්න. right. එහෙනම් ගන්න පුළුවන් අපිට තාපාංකය ගන්න පුළුවන්. එකිනෙකට වෙනස් තාපාංක වල තියෙන ද්‍රව්‍ය එකිනෙකින් ස්වායත්තව වායු කලාපයට ගමන් කරනවා. ඒ වගේම ද්‍රවාංකය ගන්න පුළුවන්. තාපාංකය ගන්න පුළුවන්, ද්‍රවාංකය ගන්න පුළුවන්. ආයෙ මොනවද ගන්න යන්නේ? right. එහෙනම් බලන්න මිශ්‍රණයක වූ සංඝටක කුමන භෞතික ගුණ උපයෝගී කරගනිමින් වෙන් කරනු ලබයිද? දැන් පළවෙනි එක සංරචකවල ද්‍රව්‍යතාවය. සංරචකවල ද්‍රව්‍යතාවය. සංරචකවල ඝනත්වය. සංරචකවල ද්‍රව්‍යතාවය, සංරචකවල ඝනත්වය. සංරචකවල ද්‍රවාංකය. සංරචකවල ද්‍රවාංකය. සංරචකවල තාපාංකය. ඊළඟට අහනවා අපෙන්
පෙරීමේ ශිල්ප ක්‍රමයේ වඩාත්ම සුදුසු වන්නේ කුමන ආකාරයේ මිශ්‍රණයක් වෙන් කිරීම සඳහාද කියලා අහනවා. මේවා මේ රසායන විද්‍යාවේ කරුණු නෙවෙයි. එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන දේවල්. දැන් අපි මේක පාවිච්චි කරා. අර අපි ගන්න නිස්සාරකයේ තියෙන ජලය ඉවත් කිරීම සඳහා ඉස්සෙල්ලා ප්‍රැක්ටිකල් එකේ. එතෙන්දී අපි මේ ජලය ඉවත් කිරීම සඳහා දැම්මා නිර්ජලීය මැග්නීසියම් සල්ෆේට්. එහෙම නැත්නම් දැම්මා සෝඩියම් සල්ෆේට්. මොකක් කැට විදියට තිබ්බේ. මේවා කැට විදියට තිබ්බේ. එතකොට මේවා දැම්මේ අපි ද්‍රාවකයකටනේ. අපි ගත්ත නිස්සාරකයේ අපි ආසවනය කරලා හරි මොකක් හරි ක්‍රමවේදයකින් ගත්ත නිස්සාරකයකට තමයි දැම්මේ මේ. එතකොට මේකට දානවා මෙන්න මේ මැග්නීසියම් සල්ෆේට් කැට. ඊට පස්සේ අපි මෙන්න මේකෙන් අවශ්‍ය කරන මේ ජලය ටික අයින් කරලා මේක ගත්තේ පෙරා ගැනීමක්. පෙරාන් කඩදාසියක් දාලා මේක මේකට වක් කරුවා. පෙරා ගන්න. එතකොට අපි මේ වෙන් කරගන්නේ මොනවෙන්ද? මේ තියෙන්නේ ගන්න. මේ තියෙන්නේ මොනවද? ද්‍රව. එහෙනම් ඝන පදාර්ථයේ ඝන අවස්ථාව සහ ද්‍රව අවස්ථාව එකිනෙකට මිශ්‍රව පවතින අවස්ථාවක ඝනයකින් ද්‍රවයක් වෙන් කර ගැනීම. හොය කියන්නේ අනිත් පැත්ත. ද්‍රවයකින් ඝන ද්‍රව්‍ය වෙන් කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ ද්‍රවය නම් යට කොටස ගන්න අවශ්‍ය වෙන්නේ ඝනය නම් මේ අර මේ මොකේද මේ පුනීලේ ඉතුරු වෙන දේ ගන්න. එහෙනම් බලන්න. පෙරීමේ ශිල්ප ක්‍රමයේ වඩාත් සුදුසු වන්නේ කුමන ආකාරයේ මිශ්‍රණයක් වෙන් කිරීම සඳහාද? නම් ලියන්න පුළුවන්. ඝන හා ද්‍රව මිශ්‍රව පවතින අවස්ථාවක ඝන හා ද්‍රව මිශ්‍රව පවතින අවස්ථාවක ඒවා එකිනෙකින් වෙන් කිරීම සඳහා පෙරීමේ ශිල්ප ක්‍රමය යොදාගත හැකිය. පෙරීමේ ශිල්ප ක්‍රමය යොදාගත හැකිය. පෙරීමේ ශිල්ප ක්‍රමය යොදාගත හැකිය. ඊළඟට එනවා ද්‍රව දෙකකින් යුත් මිශ්‍රණයකින් එම ද්‍රව දෙක වෙන් කර ගැනීමට වඩාත් සුදුසු විද්‍යාකාර උපකරණය අහනවා. අපිට තිබ්බා කහට ද්‍රාවණයක්. කැෆේන් නිස්සාරණයේදී තිබ්බා කහට ද්‍රාවණය. මෙන්න ඔය කියන කහට ද්‍රාවණය. මේකේ තියෙන කහට ටික කහට වලින් කැෆේන් ටික අපි ගන්න හැදුවා වෙනත් කාබනික ද්‍රාවකයක. කාබනික ද්‍රාවකයකට ගන්න හැදුවා. එතකොට මේකේ තියෙන කැෆේන් මෙන්න මෙයා වෙත සංක්‍රමණය වුණා. කැෆේන් නිස්සාරණය. මේවා මේ අලුත් ප්‍රශ්න නෙමෙයි ඔක්කොම මේ ප්‍රැක්ටිකල් ආශ්‍රිතව තියෙන ප්‍රශ්න. එහෙනම් කහට ද්‍රාවණයේ තිබ්බ ජලීය ද්‍රාවණයක් නෙමේක. කහට ද්‍රාවණයක් කියන්නේ ජලීය ද්‍රාවණයක්. ඒකේ තිබ්බ එක කාබනික ද්‍රාවකයේ විදිහට ගත්තේ අපි CH2Cl2 ඩයික්ලෝරෝමීතේන්. එතන මෙන්න මේ කියන ඩයික්ලෝරෝමීතේන් වලට මෙයාව ගන්න ගත්තා අපි. අරගත්තට පස්සේ මේ දෙක පැහැදිලිව වෙන් කරගන්න අපි උපකරණයක් භාවිතා කරා. මොකන්ද? මේක ඊගාවට වක් කරා මෙන්න මේ විදිහේ උපකරණයක. මෙන්න මේ විදිහේ උපකරණයකට වක් කරා. ඊළඟට මේ මොකන්ද මේ උපකරණය? මේක තමයි මොකන්ද? බේරුම් පුනීලය. එහෙනම් එකිනෙකට මිශ්‍රව පවතින ද්‍රව දෙකක්
වෙන් කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් උපාංගයේ විද්‍යාකාරයේ මොකද්ද? බේරුම් පුනීද. එහෙනම් බලන්න ද්‍රව දෙකකින් යුත් මිශ්‍රණයකින් එම ද්‍රව දෙක වෙන් කර ගැනීම සඳහා වඩාත් සුදුසු විද්‍යාකාර උපකරණය. ලියාගන්න බේරුම් පුනීද. බේරුම් පුනීද. ඊළඟට අහනවා ඉහත උපකරණයේ භාවිතයෙන් ද්‍රව දෙකක් වෙන් කර ගැනීම සඳහා එම ද්‍රව සතු පැවතිය යුතු විශේෂ ගුණාංගය. අනිවාර්යයෙන්ම මේ ද්‍රව දෙක එකිනෙකට අමිශ්‍ර වෙන්න ඕනේ. මිශ්‍ර වෙන්න බෑ. මිශ්‍ර වුණොත් වෙන් කර ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙක අමිශ්‍ර වෙන්න ඕනේ. ඒ වගේම තමයි ද්‍රවයන්ගේ ඝනත්වයන් එකිනෙකට වෙනස් වෙන්න ඕනේ. ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය පහළට එනවා, ඝනත්වයෙන් අඩු ද්‍රව්‍ය උඩ පහළට. එන ලියන්න ඕනේ පුළුවන් අපිට පළවෙනි එක. පස්වෙනි එකට ඊට උපකරණයේ භාවිතයෙන් ද්‍රව දෙකක් වෙන් කර ගැනීම සඳහා එම ද්‍රව සතු පැවතිය යුතු විශේෂ ගුණාංගය එකක් නෙමෙයි දෙකක් විතර ගන්න පුළුවන් ලියන්න. ද්‍රව දෙක එකිනෙක අමිශ්‍ර විය යුතුය. ද්‍රව දෙක එකිනෙක අමිශ්‍ර විය යුතුය. දෙවෙනි එක ඒවායේ ඝනත්වයන් එකිනෙකට වෙනස් විය යුතුය. ඒවායේ ඝනත්වයන් එකිනෙකට වෙනස් විය යුතුය. දැන් බලන්නකො මේ දුන්නේ එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රවනේ. ඊළඟට එකිනෙකට මිශ්‍ර වෙන ද්‍රව තියෙනවා. එතකොට කොහොමද අපි වෙන් කරගන්නේ? එකිනෙකට මිශ්‍ර වෙන ද්‍රව තියෙනවා. එතකොට කොහොමද? දැන් අපි මේ ස්වභාව නිෂ්පාදන පාඩමෙන් ඉගෙන ගත්ත කොටස් වලින් මෙන්න විභාග ප්‍රශ්න වලට හොඳ පදනමක් තියෙන කොටස තමයි අද මේ කරන්නේ. වෙන් කිරීමේ ශිල්පකම. එතන මේවා අහසින් කඩාපාත් වෙනව නෙවෙයි. අර ප්‍රැක්ටිකල් ඇතුලේ හැංගිලා තියෙන කරුණු තමයි මම මේ වෙන් කරලා අරන් තියන්නේ ඉස්මතු කරලා. දැන් මෙතෙන්දී නම් බේරුම් පුණේනේ යොදාගෙන එකිනෙකට අමිශ්‍ර සංයෝග වෙන් කර ගන්න පුළුවන් ද්‍රව අවස්ථාවේදී. දැන් එකිනෙකට මිශ්‍ර වෙලා තියෙන්නේ. එතකොට මොනවද කරන්නේ අපි වෙන් කර ගැනීමට? ද්‍රව දෙකක් එකිනෙකට මිශ්‍රයි. එතකොට වෙන් කරගන්න භාවිතා කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි සරල ආසවනය. සරල ආසවනය. ලියන්නේ නම් පළවෙනි එක සරල ආසවනය. දෙවෙනි එක ජලීය ආසවනය. ජලීය ආසවනය. තුන්වෙනි එක හුමාල ආසවනය. හුමාල ආසවනය. ඊළඟ එක භාගික ආසවනය. භාගික ආසවනය. ඊළඟට අඩු පීඩන ආසවනය. අඩු පීඩන ආසවනය.
එහෙනම් එකිනෙකට මිශ්‍ර වෙන ද්‍රව මිශ්‍රණයක වූ සංඝටක වෙන් කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් මේ සරලවම කිව්වොත් මොකද්ද? ආසවනීය කියන කතන්දර. ඒ මූල ධර්මය තමයි යොදාගන්නේ. ඒකේ ප්‍රධාන අවස්ථා පහක් තියෙනවා. එකක් තමයි සරල ආසවනීය, දෙවෙනි එක ජලීය ආසවනීය, උමාල ආසවනීය, භාගික ආසවනීය සමග අඩු පීඩන ආසවනීය. මෙන්න මේවා ගන්න පුළුවන් වෙන් කිරීමේ ශිල්පකම විදියට ද්‍රවයක් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ආසවනය සඳහා පදනම එහෙම නැත්නම් මූල ධර්මයේ වෙන්නේ තාපාංකවල වෙනස. තාපාංකවල වෙනස. එහෙනම් විභාගයේදී ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන් මෙන්න මේ තාපාංක වෙනස පදනම් කරගෙන මොකක් හරි ද්‍රව්‍යයක් වෙන් කරන දෙයක් ප්‍රායෝගික ජීවිතයකට සම්බන්ධ කරනවා. ඒක ලහන්න පුළුවන් මේ ආශ්‍රිතව ප්‍රශ්න කීපයක්. අපි දන්නේ අහයිද කියලා. ඇහුවොත් ඉතින් බෞද්ධයක් ළමයි විකාර තමයි ලියන්නේ උත්තර ලියන්නේ නැහැ. right එහෙනම් ඉහත වෙන් කිරීමේ ශිල්පකමේ සිදු කරනු ලබන්නේ ද්‍රවවල කුමන ගුණාංගය පදනම් කරගනිමින්ද ලියන්න තාපාංකය පදනම් කරගනිමින්. තාපාංකය පදනම් කරගනිමින්. ඊළඟට එනවා අපි වර්ණලේඛ ශිල්පය. මේක තමයි මම වැඩිපුර අවධානය යොමු කරන කොටස වෙන්නේ. වර්ණලේඛ ශිල්පයේ භාවිතා කරනුයේ කුමන අවස්ථා සඳහාද කියලා අහන්න. වර්ණලේඛ ශිල්පයේ භාවිතා කරන්නේ මොන අවස්ථා සඳහාද කියලා අහන්න. වර්ණලේඛ ශිල්පය භාවිතා කරන්න පුළුවන් විවිධ අවස්ථා සඳහා. එකක් තමයි යම්කිසි මිශ්‍රණයක තියෙන සංරචක හඳුනා ගැනීම සඳහා. උදාහරණයක් විදිහට තීන්ත ද්‍රාවණයක අඩංගුණු තීන්ත වර්ග එහෙම නැත්නම් පිග්මන්ට්ස් හඳුනා ගැනීම සඳහා. එහෙනම් මිශ්‍රණයක ඇති සංරචක හඳුනා ගැනීම සඳහා අපිට ගන්න පුළුවන් තීන්ත ද්‍රාවණයක කොළ පාට කොච්චරක් තියෙනවද රතු පාට කොච්චරක් තියෙනවද නිල් පාට කොච්චරක් තියෙනවද එතකොට ඒව හඳුනා ගන්න. ඒ වගේම ගන්න පුළුවන් මෙයාගේ කොච්චර ප්‍රමාණාත්මකව තියෙනවද කියලා බලන්න. මිශ්‍රණයක වූ සංඝටක ප්‍රමාණාත්මක හඳුනා ගැනීම සඳහා. ඊළඟට මෙන්න මේවායි විභේදන හඳුනා ගැනීම සඳහා ගන්න පුළුවන්. එනම් බලන්න වර්ණලේඛ ශිල්පයේ භාවිතා කරන්නේ කුමන අවස්ථා සඳහාද? ලියන්නේ නම් පළවෙනි එක මිශ්‍රණයක ඇති සංරචක වෙන්කර හඳුනා ගැනීම සඳහා. මිශ්‍රණයක ඇති සංරචක වෙන්කර හඳුනා ගැනීම සඳහා. ඊළඟට අපිට ගන්න පුළුවන් මිශ්‍රණයක තියෙන සංරචක ප්‍රමාණාත්මකව හඳුනා ගැනීම සඳහා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණ වලින් තියෙනවද කියලා. උදාහරණයක් විදිහට සංරචක හඳුනා ගැනීම සඳහා පත්‍ර වර්ණලේඛ ශිල්පය යොදා ගන්න පුළුවන්. කඩදාසි වර්ණලේඛ ශිල්පය වගේ. අපිට ප්‍රමාණාත්මකව හඳුනා ගැනීම සඳහා ගන්න පුළුවන් ස්තම්භ වර්ණලේඛ ශිල්පය.
අද එක් කතා කරන ස්තම්භ වර්ණලේඛ ශිල්පී ගන්න. එහෙනම් ලියන්න දෙවෙනි එක මිශ්‍රණයක අඩංගු සංරචක. මිශ්‍රණයක අඩංගු සංරචක කොපමණ ප්‍රමාණවලින් අඩංගු වේදැයි පරීක්ෂා කිරීම සඳහා තුන්වෙනියට අපිට මේක ගන්න පුළුවන් යම්කිසි මිශ්‍රණයකින් අපිට සංශුද්ධ ද්‍රව්‍ය වෙන් කර ගැනීම සඳහා, ඒ කියන්නේ පිරිසුදු කර ගැනීම සඳහා පිරිසුදු කිරීම සඳහා එහෙනම් ලියන්න ඊගාව එක යම් මිශ්‍රණයක ඇති සංඝටක වලින් අවශ්‍ය සංඝටක පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ වර්ණලේඛ ශිල්පේ ඇත්තටම ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. වර්ණලේඛ ශිල්පේ ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රමාණාත්මක විශ්ලේෂණය, අනික තමයි ගුණාත්මක විශ්ලේෂණය. වර්ණලේඛ ශිල්පේ ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රමාණාත්මක විශ්ලේෂණය, අනික ගුණාත්මක විශ්ලේෂණය. එතකොට මෙන්න මේම අරමුණු මත පදනම්ව අපිට වර්ණලේඛ ශිල්පයේ ප්‍රධාන කොටස් කීපයකට වෙන් කරන්න පුළුවන්. කඩදාසි වර්ණලේඛ ශිල්පය තමයි එකක්. කඩදාසි වර්ණලේඛ ශිල්පය. කෙමිස්ට්‍රි කරපු අය එහෙම දන්නවා ඉහළ ළඟින කඩදාසි වර්ණලේඛ ශිල්පය පහළ පසින කඩදාසි වර්ණලේඛ ශිල්පය අරිය කියලා අවස්ථා ගණනාවක් තියෙනවා. අපි එච්චර කතා කරන්නේ අපි කියනවා කඩදාසි වර්ණලේඛ ශිල්පය පොදුයි. ඊළඟ එක තමයි තුනී ඉස්සර වර්ණලේඛ ශිල්පය. තුනී ඉස්සර වර්ණලේඛ ශිල්පය. තව එකක් තමයි ස්තම්භ වර්ණලේඛ ශිල්පය. එහෙනම් වර්ණලේඛ ශිල්පයේ ප්‍රධාන ආකාර තුනක් අපි කතා කරනවා. බලන්න පළවෙනි එක මොකද්ද? කඩදාසි වර්ණලේඛ ශිල්පය. දෙවෙනි එක තුනී ස්තර වර්ණලේඛ ශිල්පය. තුන්වෙනි එක ස්තම්භ වර්ණලේඛ ශිල්පය. ලියා ගන්න එක.
right එහෙනම් එකක් තමයි කඩදාසි වර්ණලේඛ ශිල්පය අනික තුනීස්තර වර්ණලේඛ ශිල්පය ඊගාවට ස්තම්භ වර්ණලේඛ ශිල්පය right 10 වෙනි ප්‍රශ්නේ චුට්ටක් තියන්න හේතුව අපි ඒ ගැන අවබෝධයක් අරගෙන තමයි ඒකට උත්තරේ ලියන්න ඕනේ නැතුව නිකන් ලියලා වැඩක් නෑ right වර්ණලේඛ ශිල්පයේදී සිදුවන ක්‍රියාවලිය විස්තර කරන්න කලින් අපි මොකක්ද මේ ගුණාත්මක විශ්ලේෂණය කියන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා බලන්න. යම්කිසි මිශ්‍රණයක තියෙන සංරචක හඳුනා ගැනීම තමයි ගුණාත්මක විශ්ලේෂණයේදී සිද්ධ වෙන්නේ. මම ඊගාව පේපර් එකට ප්‍රශ්නයක් විදිහට මේක හදලා දාන්නම් ඔය ඉරිදා කතා කරන පේපර් එකට. ගුණාත්මක විශ්ලේෂණයේ භාවිතා වෙන අවස්ථාව. එතකොට හිතන්නකෝ මිශ්‍රණයක තියෙනවා සංරචක ගණනාවක් තියෙනවා. ඒ සංරචක ගණනාවෙන් එකේ හිතන්නකෝ අපිට තියෙනවා මිශ්‍රණයක්. ද්‍රව මිශ්‍රණයක් තියෙනවා. ඒකේ A කියලා සංඝටකයක් තියෙනවා B කියලා සංඝටකයක් තියෙනවා C කියලා සංඝටකයක් තියෙනවා. එතකොට A වලින් කොච්චරක් තියෙනවද 100ට? 10%. B වලින් 70%යි. C වලින් 100ට අපි දැන් 5යි. එහෙනම් ඉතිරි ඒවා අපතරමද? එහෙනම් මෙන්න මේ කොච්චර ප්‍රමාණ වලින් දිනවද කියන එක තීරණය කරන්නේ මොකෙන්ද? ප්‍රමාණාත්මක විශ්ලේෂණය. ද ගුණාත්මක විශ්ලේෂණය කියන්නේ මොකක්ද? ගුණාත්මක විශ්ලේෂණය කියන්නේ එක් සංඝටකයේ අඩංගු වන ද්‍රව්‍යයන්ගේ දැන් රතු නම් රතු එක කොච්චරක් නියම රතු එකට ආසන්නව පිහිටනවද කියන්නේ. තින්ත ද්‍රාවණයක නම් තින්ත ද්‍රාවණයක රතු කියන එක ඇත්තටම රතුද තියෙන්නේ මේක. එහෙම නැත්නම් අපද්‍රව්‍ය මිශ්‍ර වෙලාද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ගුණාත්මක භාවය තමයි පරීක්ෂා වෙන්නේ. මෙන්න මේ සඳහා තමයි ගුණාත්මක විශ්ලේෂණය දෙන්නේ. එහෙනම් එන්නකෝ 7 වෙනි පිටුවේ 7 වෙනි දෙවෙනි පිටුවේ අගටම 12 වෙනි එකට ගුණාත්මක විශ්ලේෂණය සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය. එහෙනම් ලියන්න ගුණාත්මක විශ්ලේෂණය අර්ථය ලියන්න. ගුණාත්මක විශ්ලේෂණය යනුවෙන් හැඳින්වෙන්නේ ගුණාත්මක විශ්ලේෂණය යනුවෙන් හැඳින්වෙන්නේ සාම්පලයක අඩංගු වන සංරචක හඳුනා ගැනීමයි. සාම්පලයක අඩංගු වන සංරචක හඳුනා ගැනීමයි. එතකොට අපි මෙතෙන්දි කරන්නේ දැන් අපි අඳුර ගන්න යන්නේ රතු නම් ඇත්තටම රතු එකක් එක්ක මේක සසඳලා බලනවා. අපි මේ සසඳීම සඳහා ගන්න එකට කියනවා යොමුගත සාම්පලය කියලා. යොමුගත සාම්පලය. එන ලියමු මෙහිදී යොමුගත සාම්පලයක් හා සසනා බැරි. මේදී යොමුගත සාම්පලයක් හා සසනා බැරි. එනම් එන්නේ ඊගාවට ප්‍රමාණාත්මක විශ්ලේෂණය. ලියගන්න නම් ඒකේ සාම්පලයක අඩංගු හඳුනා ගන්නා ලද
එක් සංරචකය එක් සංරචකය සර් මීටින් එක ස්ට්‍රක් වෙනවා. හරියට ඇහුන්නේ නැහැ. හරියට ඇහුන්නේ නැහැ සර් මීටින් එක ස්ට්‍රක් වෙවි යන්නේ. ටික වෙලාවක ඉඳලා. මේ අන්තිම දවසේ ඉඳන් දන්නේ මේ රවුටර් වල. එහෙමනේ වෙන්නේ ගොඩක් වෙලාවනේ. දැනුත් එහෙමද? තාමත්. දැන් නම් හරි සර් ස්ට්‍රක් වෙනවා හරියනවා මෙහෙම. දැන් අන්තිම දවස්නේ ටෙලිකොම් එකෙන් එහෙම සලකන විදිය තමයි ඩයලොග් එකෙන්. දැන් මෙතන දාලා තියෙන SLT එක සමහරක් වෙලාවට වැහි මේ එකක් තියෙනවා කොහෙට හරි වහින්න ඇති. එතකොට අපිට මේ 60 පැත්තට එම වහිනකොට අපිට කොහොමත් කචල් එකක් වෙනවා. ඒ ලියාගමු එනම් ප්‍රමාණාත්මක විශ්ලේෂණය සාම්පලයක අඩංගු හඳුනා ගන්නා ලද එක් සංරචකය කොපමණ ප්‍රමාණයක් අඩංගු වේදැයි නිර්ණය කිරීම සඳහා ප්‍රමාණාත්මක විශ්ලේෂණය යොදා ගනු ලැබේ. දැන් ඔය ගුණාත්මක වේවා ප්‍රමාණාත්මක වේවා වර්ණලේඛ ශිල්පයේදී වෙන්නේ මේ වගේ වැඩක්. දැන්කො මේ විදියට මෙහෙම මොකක් හරි එකක් තියෙනවා. මෙයා ගමන් කරන්නේ නැහැ. එයා නිශ්චලව තියෙනවා. මේකේ ඉන්න අපි කියනවා ස්ථිතික කලාපය කියලා. එයා ගමන් කරන්නේ නැහැ ස්ථිතික කලාපේ. දැන්කො මේකේ තියෙන්නේ සක්‍රීය කාබන් කියලා. මේ දිනේ සක්‍රීය කාබන්. මෙන්න මෙයාගේ උඩින් ගමන් කරනවා අපජලය. මේ ගමන් කරන්නේ අපජලය. එතකොට මේ අපජලයේ තියෙන විවිධ සංයෝග මොකද කරන්නේ? මේ අවුරා ගන්න. විවිධ සංයෝග මේ අවුරා ගන්න. එතකොට මේ ගමන් කරන හින්දා මෙන්න මෙයාට අපි කියනවා ගතික කලාපය කියලා. ගමන් කරන හින්දා එයාට කියනවා මොකක්ද කියලාද? ගතික කලාපය. එහෙනම් මේ වර්ණලේඛ ශිල්පයේදී ප්‍රධාන කලාප දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? ස්ථිතික කලාපය. අනික මොකද්ද? ගතික කලාපය. එතකොට මේ ස්ථිතික කලාපය මතින් ගතික කලාපය ගමන් කරවන්න සලස්වනවා. ඇත්තට මේකේ සක්‍රීය කාබන් මම මේ පැහැදිලි කරන්න ගත්තද සක්‍රීය කාබන් නැහැ මේකෙදි. මොකේද මේ වර්ණලේඛ ශිල්පයේ. මට උවමනාව තිබ්බේ මෙයාගේ තියෙන යම්කිසි සංඝටක ප්‍රමාණයක් මේගොල්ලෝ මොකද කරන්නේ? රඳව ගන්නවා. වර්ණලේඛ ශිල්පයේදීත් ඔය හා සමානම කතාවක් තමයි වෙන්නේ. මෙයාගේ තියෙන ඒවා මෙයා රඳව ගැනීම. හැබැයි රඳවගෙන ස්ථිරවම තියාගන්නේ නැවත මොකද වෙන්නේ? නිකුත් කරනවා. ඒක තීරණය වෙනවා ද්‍රවීයතාවය කියන සංකල්පය මත. ද්‍රවීයතාවය කියන සංකල්පය මත තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට මෙතෙන්දි වෙන්නේ
ස්ථිතික කලාපයක්ම ඉතින් ගමන් කරනවා ගතික කලාපය. එතකොට මේ ගතික කලාපයේ තියෙන ද්‍රවීයතාවයෙන් වැඩි සංයෝග මෙයා හොඳින් අල්ල ගන්නවා. ද්‍රවීයතාවයෙන් අඩු සංයෝග ලිහිල්ව බැඳලා මේ තුලින් ගමන් කරලා මේ පැත්තෙන් එනවා. ද්‍රවීයතාවය වැඩි වෙන්න මෙයා අල්ල ගන්නවා කියන්නේ මෙයා මතින් ගමන් කරන්නේ හිමීට. ද්‍රවීයතාවයේ අඩු සංයෝග වඩා වේගයෙන් ගමන් කරලා මේ පැත්තෙන් එළියට එනවා. ඔන්න ඔය සංකල්පය තමයි වෙන්නේ වර්ණලේඛ ශිල්පයේ. එහෙනම් වර්ණලේඛ ශිල්පයේදී ස්ථිතික කලාපයක් කියලා එකක් තියෙනවා. ගතික කලාපයක් කියලා එකක් තියෙනවා. ස්ථිතික කලාපයේ මගින් ගතික කලාපයේ ගමන් කරනවා. එහිදී ඒ ද්‍රවීයතාවයේ මත පදනම් කරගෙන මෙන්න මේ ගතික කලාපයේ තියෙන සංයෝග මෙයා රඳවා ගැනීමක් සිද්ධ කරනවා. ඒකලා එයාගේ වේගය පාලනය කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මේක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ මොකේද? වර්ණලේඛ ශිල්පයේ. එහෙනම් බලන්න ඊගා ප්‍රශ්نين අහන්නේ 11 වෙනි කතරලාපයක තාම 10 වෙනි එකට ගියේ නෑ. වර්ණලේඛ ශිල්පයේදී සිදුවන ක්‍රියාවලිය විස්තර කරන්න. and අපි දැන් මෙහෙම අපිට තියෙනවා මේ විදිහ එකක්. අපිට තියෙනවා මිශ්‍රණය. ඒකේ තියෙනවා xy z කියලා සංඝටක තුනක්. මිශ්‍රණයක් තියෙනවා ඒකේ xy z කියලා සංඝටක තුනක්. මම ගන්නවා මේ විදිහේ ලොකු වීදුරු නලයක්. යටින් කරාමයක් දාලා තියෙනවා. මේකේ මෙතෙන් පුළුන් ටිකක් දාලා මොනවා හරි පුරවලා තියෙනවා. එතකොට මෙයා ගමන් කරන්නේ නැහැ. ඉන්න මෙයාට කියනවා ගතික ස්ථිතික කලාපය කියලා. එයාට කියනවා ස්ථිතික කලාපය කියලා. මෙන්න මේ ද්‍රාවකයේ මේ ද්‍රාව්‍යතාවය වැඩි කිරීම සඳහා මම මෙයාට එකතු කරනවා පොඩ්ඩක් එතනෝන. ඒකලේ මිශ්‍රණය මේකට හලනවා. දැන් එහෙනම් මෙතන තියෙනවා xy z කියන සංයෝගයේ එතනෝලුයි තියෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයා මේ තුලින් ගමන් කරනවා. ඒ ගමන් කරද්දී හිතන්නකෝ x වල ද්‍රවීයතාවය ඉතාමත් අඩුයි. මේ ස්ථිතික කලාපයට එයා ලිහිල්ව බැඳෙන්නේ. එතකොට ඉස්සල්ලාම x මෙතනින් පහළට එනවා. ඒ ටික වෙන් කරලා අයින් කරගන්න. ඊළඟට අඩුම ද්‍රවීයතාවයක් තියෙන්නේ y වලට කියන්නකො. එහෙනම් අවසානයේදී මෙතනින් එළියට එන්නේ කවුද? y. නෑ එයා වෙන් කරලා අයින් කරගන්න. එහෙනම් දැන් මොකද වෙන්නේ? අපි අර xy z කියන එක වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වුණා වගේම ප්‍රමාණාත්මකව බලා ගන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ සංකල්පය තමයි අපි පොදුවේ කියන්නේ මොකක්ද කියලාද? වර්ණලේඛ ශිල්පය කියන්නේ. right. එහෙනම් මෙන්න මෙතෙන්දී මේ ගන්න මිශ්‍රණය ගතික කලාපය මම මෙතෙන්දී ගත්තේ එතනෝ තුල දිය කරලා ගමන් කිරීමට සලස්වනවා. right. එහෙනම් ලියමු. තල් ලකුණු දාලා ලියමු පළවෙනි තල් ලකුණ. මිශ්‍රණය ගතික කලාපය තුල දිය කර. මිශ්‍රණය ගතික කලාපය තුල දිය කර. මිශ්‍රණය ගතික කලාපය තුල දිය කර. එම ද්‍රාවණ මිශ්‍රණය ස්ථිතික කලාපය ඔස්සේ ගමන් කිරීමට සලස්වනු ලැබේ.
ස්ථිතික කලාපය ඔස්සේ ගමන් කිරීමට සලස්වනු ලැබේ. දෙවෙනි තන ලකුණ මෙහිදී මිශ්‍රණයේ ඇති සංරචක එම කලාප දෙක සමග තදින් හෝ ලිහිල්ව බැඳීම සිදුවනුයේ ඒවායේ ද්‍රවීයතාවය මත පදනම් වේ. ඊළඟ කරුණ ද්‍රවීයතාවයේ අඩු සංරචක ලිහිල්ව ස්ථිතික කලාපයට බැඳෙන අතර ද්‍රවීයතාවයේ වැඩි සංරචක ස්ථිතික කලාපයට තදින් බැඳේ. එතකොට මෙන්න මේ ගතික කලාපයට යොදා ගන්න පුළුවන් ද්‍රවීයතාවයේ එක්කෝ අඩු සංරචක අඩු ද්‍රාවණයක්. එහෙම නැත්නම් ද්‍රවීයතාවය මොකන්ද? වැඩි ද්‍රාවණයක් යොදා ගන්න පුළුවන්. එතකොට ද්‍රවීයතාවයේ අඩු එකක් තිබ්බොත් මෙයාගේ ද්‍රවීයතාවය මත පදනම් කරගෙන වේගයෙන් පාලනය ගලාගෙන යනවා. ද්‍රවීයතාවයේ වැඩි එකක් ගත්තොත් මෙයා මෙයාත් එක්ක සම්බන්ධ වෙලා සෑහෙන වෙලාවක් ගලාගෙන යනවා. එන ඊගාව කරුණේ දෙන්න යන්න. ද්‍රවීයතාවයේ අඩු ද්‍රාවකයක් ගතික කලාපයේ ලෙස භාවිත කළ විට ද්‍රවීයතාවයේ අඩු ද්‍රාවකයක් ගතික කලාපයේ ලෙස භාවිත කළ විට මිශ්‍රණයේ ඇති ද්‍රවීයතාවයේ අඩු සංරචක සමග
ද්‍රව්‍යතාවයේ අඩු සංරචක සමග ගත කරනු ලැබේ. ද්‍රව්‍යතාවයේ වැඩි සංරචකයක් ද්‍රව්‍යතාවයේ වැඩි සංරචකයක් නැත්නම් ද්‍රාවකයක් ගතික කලාපයේ ලෙස භාවිත කළ විට ගතික කලාපයේ ලෙස භාවිත කළ විට මිශ්‍රණයේ ඇති ද්‍රවීය සංරචක වේගයෙන් ගතික කලාපයේ සමග ගමන් කරනු ලැබේ. වේගයෙන් ගතික කලාපයේ සමග ගමන් කරනු ලැබේ. දැන් මං ලැහැත්ති මෙන්න මේ වර්ණලේඛ ශිල්ප ක්‍රම තුන පොඩ්ඩක් පැහැදිලි කරන්න. එකක් තමයි කඩදාසි වර්ණලේඛ ශිල්පය. ඊළඟ එක තමයි තුනී ස්තර වර්ණලේඛ ශිල්පය. ඊළඟ එක තමයි මොකක්ද ඒකට කියන්නේ මේ කොලම් කොමඩෝග්‍රැෆි ස්තම්භ වර්ණලේඛ ශිල්පය. මෙන්න කඩදාසි වර්ණලේඛ ශිල්පය. වොට්මාන් නම්බර් 1 කඩදාසියක් අරගන්න. නැත්නම් හිතන්නකෝ පෙරාන් කඩදාසියක් කියලා. ඒකේ මේ විදිහට ද්‍රාවකයක ගිල්ලලා තියෙනවා. මෙයා තමයි ගතික කලාපය. තුනේ මේකේ කඩදාසි වල සෙලියුලෝස් අතර තියෙනෝනේ කඩදාසි ගත්තාම ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙනවනේ. අන්න ඒක තමයි ස්ථිතික කලාපය වෙන්නේ. එතකොට මේ ගතික කලාපයේ තියෙන මිශ්‍රණයේ තියෙන ද්‍රව්‍ය මෙන්න මේ ස්ථිතික කලාපයේ මතින් ගමන් කරනවා. මේ කඩදාසි හරින එක කඩදාසියේ උඩට වතුර ඇදලා යනවා වගේ වැඩක් වෙන්නේ. ඊළඟට මම ගන්නම් තුනී ස්තර වර්ණලේඛ ශිල්පය. ඒකට ගන්නේ මම මේ අදින්නේ වීදුරු කදාවක්. නැත්තම් ප්ලාස්ටික් කමඩුවක්. මේකේ ආලේප කරලා තිනවා සිලිකා ජෙල්. ඒකත් මේ විදිහට ද්‍රාවකයක එහෙම නැත්නම් ගතික කලාපයක ගිල්ලනවා. එහෙනම් මේ තියෙන්නේ ස්ථිතික කලාපය. මේ තියෙන්නේ ගතික කලාපය. මේ දෙන්නෙත් වෙන්නේ මේ ගතික කලාපය මේ ස්ථිතික කලාපය ඔස්සේ ඉහළ නගිනවා. වතුර නිකන් දෙමීගෙන උඩ යනවා වගේ අදහසක් තියෙනවා. ඊළඟට මම ගන්නම් කොලම් කොමඩෝග්‍රැෆි ස්තම්භ වර්ණලේඛ ශිල්පය. මේ විදිහේ වීදුරු බඩයකට පුළුන් හැබැයි දාලා මෙහෙම කළා. මෙන්න මේකේ පුරවලා දිනවා එක්ක ඇලුමිනියම්. එහෙම නැත්නම් සිලිකා ජෙල්. ඒකල්ලා මේකට දැන් ගතික කලාපය උඩ ඉඳලා දානවා. මේ දෙන්නේ ගතික කලාපය. එතකොට ගතික කලාපය මේකට දාපුවම මෙයා මෙහෙම පහළට ගමන් කරගෙන එනවා. එහෙනම් මෙයා තමයි ස්ථිතික කලාපය. එහෙනම් දැන් මේ තියෙන්නේ පත්‍ර වර්ණලේඛ ශිල්පය. මේ තියෙන්නේ තුනී ස්තර. මේ තියෙන්නේ ආයෙ මතක ගන්නවා ස්තම්භ වර්ණලේඛ ශිල්පය.
දැන් බලන්නකෝ 10 වෙනි ප්‍රශ්නේ. වර්ණලේඛ ශිල්පයේදී භාවිතා කරන ස්ථිතික කලාපය හා ගතික කලාපයන් අනුව පහත වගුව සම්පූර්ණ කරන්න. පත්‍රක වර්ණලේඛ ශිල්පයේදී ගතික කලාපය මෙන්න මෙයාගේ ගතික කලාපය කියන්නේ මොකක්ද? මෙයාගේ ගමන් කරන කලාපය කියන්නේ ද්‍රවයක්. මොකද ද්‍රවයක් නේ උඩ නගින්නේ. එහෙනම් ගතික කලාපයේ පත්‍රක වර්ණ ශිල්පයේදී වෙන්නේ මොකද්ද? ද්‍රව. එතකොට එයාගේ ස්ථිතික කලාපය ස්ථිතික කලාපය වෙන්නේ මෙන්න මේ පත්‍රයේ සෙලියුලෝස් අංශු අතර බැඳලා තියෙන මොනවාද? ජල වාෂ්ප. ඒ කියන්නේ තේනම් මොකක්ද? ද්‍රව. මේ දින්නේ ජල වාෂ්ප. ද්‍රව. ඊළඟට තියෙනවා තුනීස්තර වර්ණලේඛ ශිල්පය. තුනීස්තර වර්ණලේඛ ශිල්පයේදී ගතික කලාපය. ගතික කලාපය වෙන්නේ මේ ද්‍රවය. මේක තමයි ඉහළ නගින්නේ. එහෙනම් ගතික කලාපය වෙනවා ද්‍රව. හැබැයි එයාගේ ස්ථිතික කලාපය වෙන්නේ මොනවද? සිලිකා ජෙල්. එහෙම නැත්නම් ඇලුමිනා. මේවා ඝන. ස්ථිතික කලාපය වෙන්නේ ඝන. ගතික කලාපය ද්‍රව වෙනවා. ඉනු අපි ස්තම්භ වර්ණලේඛ ශිල්පය. ස්තම්භ වර්ණලේඛ ශිල්පයේදී ගතික කලාපය වෙන්නේ මොනවද? මේ ගමන් කරන්නේ මේ දාන්නේ ද්‍රවයක්. එහෙනම් ගතික කලාපයේ ද්‍රව. ගතික කලාපය වෙනවා ද්‍රව. හැබැයි මෙයාගේ දාලා තියෙන ස්ථිතික කලාපයට මොනවද? සිලිකා ජෙල් නැත්නම් ඇලුමිනා. එහෙනම් ඝන අවස්ථාවේ තියෙන. සිලිකා ජෙල් නැත්නම් ඇලුමිනා ඝන අවස්ථාවේ තියෙන. එදින දැන් ඔයගලන්ට වර්ණලේඛ ශිල්පය පිළිබඳ යම්කිසි අවබෝධයක් ආවොත්. දැන් අපි එන්නේ කඩදාසි වර්ණලේඛ ශිල්පයේ විස්තර කරන්න. වර්ණලේඛ ශිල්ප තුනයි කඩදාසි තුනීස්තර සහ ස්තම්භ වර්ණලේඛ ශිල්පය. මම ඉස්සෙල්ලාම ගන්නේ කඩදාසි වර්ණලේඛ ශිල්පය. right. අපි කඩදාසි වර්ණලේඛ ශිල්පයේදී ඉස්සෙල්ලාම මෙන්න මේ කඩදාසි වර්ණලේඛ ශිල්පයේ සඳහා ගන්න කඩදාසි පත්‍රය හදා ගන්න ඕන. ඒකට විශේෂිත වූ කඩදාසියක් තියෙනවා. වර්ණලේඛ ශිල්ප සඳහා යොදා ගන්න කඩදාසියක් තියෙනවා. ඒකට කියනවා වොට්මාන් නම්බර් 1 කඩදාසි කියලා. වොට්මාන් නම්බර් 1 කඩදාසි තියෙනවා. මෙන්න මේ කඩදාසියක් අරගෙන අපි තීරුවක් විදියට කපා ගන්න. ඒක හැබැයි තීරණය වෙනවා අපි කරන්න යන පරීක්ෂණය මත. මේක සෙන්ටිමීටර 6ක් 7ක් 8ක් වගේ කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ යට කෙළවරේ ඉඳලා සෙන්ටිමීටර 1.5ක් විතර උඩින් එන ගන්නවා පැන්සලකින් රේඛාවක්. මේ තීරුව සෙන්ටිමීටර 2ක් විතර ඕ 2.5ක් වගේ ගන්න පුළුවන්. ඒකල සෙන්ටිමීටර 1.5කින් විතර උඩින් එන ගන්නවා මෙන්න මේ විදිහේ කඩදාසියේ යට ධාරයට සමාන්තරව පැන්සල් රේඛාවක් අඳිනවා. පැන්සලකින් තමයි අඳින්නේ පෑනකින් එහෙම අඳින්නේ නැහැ. ඒකට අපි කියනවා පදනම් රේඛාව කියලා. මේකට කියනවා පදනම් රේඛාව. එහෙනම් අනිවාර්යයෙන්ම පළවෙනිම දේ තමයි කඩදාසි වර්ණ ශිල්පයේදී මෙන්න මේ පත්‍රය සකසා ගැනීම. එහෙනම් ලියමු මේ විදිහට.
කඩදාසි වර්ණලේඛ ශිල්පය. කඩදාසි වර්ණලේඛ ශිල්පය සඳහා කඩදාසි වර්ණලේඛ ශිල්පය සඳහා වර්තමාන අංක 1 වර්තමාන අංක 1 කඩදාසි පත්‍රයක් ගනු ලැබේ. කඩදාසි පත්‍රයක් ගනු ලැබේ. ඉන්පසු සෙන්ටිමීටර් 8ක් දිගට සහ සෙන්ටිමීටර් 2ක් පමණ පළලට සෙන්ටිමීටර් 2ක් පමණ පළලට සිටිනසේ තීරුවක් කපාගෙන එහි පහළ ධාරයේ සිට සෙන්ටිමීටර 1.5ක් පමණ ඉහළින් සිටිනසේ සෙන්ටිමීටර 5ක් පමණ ඉහළින් සිටිනසේ පත්‍රයේ යටිධාරයට සමාන්තරව පැන්සලකින් පදනම් රේඛාවක් ඇඳගනු ලැබේ. ඇඳගන්න මේ රූප සටහන. එතන රූප සටහන ඉස්සරහට අඳින්නත් බලලා ඉඩ තියාගෙන අඳින්න. ඔබ මේ ඉරිදා උදේ කණ්ඩාංග ජ්‍යාමිතිය පාඩම කරනවා. හරිනේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේකට ගන්නවා මේක විතරයි මම අදින්නේ කිව්වේ. මේකට ගන්නවා ද්‍රාවකය. ඉවත් ගතික කලාපය. ද්‍රාවකයවත් ගතික කලාපය ගන්නවා. ඒකල මේකේ ටිකක් වෙලා තියෙනවා මෙන්න මේ කඩදාසි පත්‍රය එල්ලනවා. හැබැයි එල්ලීම ඊට පෙර අපි පොඩි කතන්දරයක් තියෙනවා. එල්ලීමට පෙර පොඩි කතන්දරයක් තියෙනවා. මෙන්න මේ පදනම් රේඛාව නොගෑවෙන ආකාරයට තමයි එල්ලන්න ඕනේ. හැබැයි එහෙම එල්ලන්න කලින් අපිට අවශ්‍ය කරන නිදර්ශකය තියෙනවනේ.